ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමග වනසේක්වා ජොහන්තුමන්ගේ ශුද්ධ සුවිශේෂයෙන් පුටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ඉන්පසු ජේසුස් වහන්සේ ගලීල මුහුදෙන් හෙවත් තිබේරියස් මුහුදෙන් එගොඩට වැඩම කළසේක. උන්වහන්සේ රෝගීන් සුව කරමින් කළ හාස්කම් දුටු බැවින් මහා සමූහයක් උන්වහන්සේ පසුපසේ ගියහ. ජේසුස් වහන්සේ කන්දකට නැගී තමන්ගේ ශ්‍රාවකයන් සමග එහි වැඩ වුන්සේක. ජුදෙවරුන්ගේ මංගල්‍ය උපාස්කුව ළංව තිබිණි. ජේසුස් වහන්සේ ඇස් ඇසුවා බැලූ කල තමන් ළඟට මහා සමූහයක් ඇදී එනු දැක මොවුන් හැම දෙනාටම කන්නට දීමට අපි කොතැනින් රොටි මිලට ගනිමු දැයි පිලිප්ගෙන් ඇසුසේක. උන්වහන්සේ මෙසේ වදාළේ ඔහු පරීක්ෂා කරන පිණිසය. මන්ද තමන් කරන්න යන්නේ කුමක්දැයි උන්වහන්සේම දැන සිටි බැවිනි. පිළිතුරු දෙමින් එකිනෙකාට ටික ටිකවත් දීමට රිදී කාසි 200ක රොටිවත් නොසෑහේයයි කීය. ශ්‍රාවකයන් කෙනෙක් වූ සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩ්‍රු උන්වහන්සේ අමතා යවරොටි 5ක්ද මසුන් 2 දෙනෙකුද ඇති කොළුවෙක් මෙහි සිටී. එත් මෙපමණ දෙනෙකුට හින් කුමන පළක්දැයි ඇසිය. මිනිසුන් හිඳුවන්නයි ජේසුස් වහන්සේ වදාළසේක. එතැන බොහෝ තනකොළ විය. ගණනින් 5000ක් පමණ පිරිමි එහි හිඳගත්හ. ජේසුස් වහන්සේ රොටිගෙන තුති පුදා හිඳගෙන සිටි අයට බෙදා දුන්සේක. එලෙසම මසුන්ද දුන්සේක. සියල්ලන්ට කැමති තරම් කෑම ලැබුණේය. ඔවුන් කා තෘප්තියට පැමිණි පසු උන්වහන්සේ සිය ශ්‍රාවකයන් අමතා කිසිවක් නාස්ති නොවන ලෙස කැබලි එකතු කර ගන්නයි වදාළසේක. මෙසේ කෑම වැළඳූ අය යවරොටි 5න් ඉතිරි කළ කැබලි එකතු කොට මලු 12ක් පුරවා ගන්නා ලදී. සමූහය මේ හාස්කම දුටු කල සැබවටම එතුමා නොලොවට වඩින්නට සිටි දෙවැසිවරයා නොයයි කීය. තමන් බලහත්කාරයෙන් අල්ලාගෙන රජකමට පත් කරන්නට උන් සැරසෙන බව ජේසුස් වහන්සේ දැනගෙන නැවත තනිවම කන්දට වැඩියසේක. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මඩිවන් ප්‍රමාන්තනී. මගේ ආදර ප්‍රමාන්තනය අපේ නුවාන දවස් 9න් අවසාන දවසටයි අපි එන්නේ. ස්වාමින් වහන්සේගේ වචනය මහා දයාබරව ඔබ මාව සුන්දර ගමනක් එක්කගෙන ගිහිල්ලා අද හෙට දවසේ තමයි ක්ලයිමැක්ස් එක මුදුනට යන්නේ. නමුත් අද වහන්සේ ඒ හෙට දවසේ එතනට යන්න කලින් හරිම ලස්සන තැනක ඔබගේ මගේ ජීවිතය නතර කරනවා. හරිම ලස්සන තැනක නතර කරනවා කියද්දි උන්වහන්සේ කතා කරලා කියනවා භෞමික දේ සහ ස්වර්ගික දේ. ඒ කියන්නේ භෞමික කියද්දි භූමිය සහ ස්වර්ගික. අපි භූමියේ ඉන්නකොට අපි ගොඩාක් වෙලාවට පොළොවේ මට්ටමින් තමයි දේවල් හිතන්නේ, දකින්නේ. පොළොවේ මට්ටමින් දකිනවා සහ ස්වර්ගික මට්ටමින් ස්වර්ගික ඇස් වලින් දේවල් දකිනවා කියන එකේදී අපි ඕනම දෙක උඩ ඉඳන් බලද්දි මගේ ප්‍රමාන්තනේ අපිට පේන්න ගන්නවා සම්පූර්ණ entire gamut of the scenario සම්පූර්ණ සිද්ධිය අපිට පේන්න ගන්නවා. යාඥාව කියන්නේ ඒ වගේ අත්දැකීමක්. ඒක අද සුවිශේෂී උන්වහන්සේ කතා කරලා කියන්නේ ඉන්පසු ජේසුස් වහන්සේ ගලීල මුහුදෙන් හෙවත් තිබේරියස් මුහුදෙන් එගොඩට වැඩම කළසේක. උන්වහන්සේ රෝගීන් සුව කරමින් කළ හාස්කම් දුටු බැවින් මහා සමුහයක් උන්වහන්සේ පසුපස ගියහ. එවිට ජේසුස් වහන්සේ කන්දකට නැගී තමන්ගේ ශ්‍රාවකයන් සමග එහි වැඩ හුන්සේක. කන්දක් කියලා කියද්දී කඳ මුදුනේ ඔබට පේන දෙයක් සහ තැන්නේ ලන්දේ ඔබ දකින දෙයක් තියෙනවා. එනිසා උන්වහන්සේගේ වචනේ ඔබට මට ආරාධනා කරන්නේ හැමතිස්සෙම කඳ මුදුනට යන්න. කඳ මුදුනේ ඉඳන් දේවල් දකින්න පුරුදු වෙන්න. යාඥාවේ කඳ මුදුනේ දේවල් දකින්න පුරුදු වෙද්දී ගොඩාක් වෙලාවට දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ ලෝකයේ තුල මම කඳ පාමුල ඉන්නද්දී මට පේන්නේ ඒ සිද්ධිය විතරයි.
ඒ කියන්නේ අපි කන්ද පාමුල ඉන්නවා කියද්දී දේන පිත්තිය සිද්ධිය මට මේක කරන්න දිනවා මේක මේ විදියට දකිද්දි මගේ පෙම්වතනි නමුත් කඳ මුදුනේදී මට සම්පූර්ණ දේ පේනවා. ඒ සිද්ධිය විතරක් නෙමෙයි. මගේ ආදර පෙම්වතනි හෙට වෙස්පස් තියෙද්දි අද උදේ වෙනකම්ම සැරසිලි වලට කියලා තිබ්බේ නැහැ. මගේ ඇඩ්මිනිස්ට්‍රේෂන් වල තියෙන දක්ෂතාවය මම කියන්නේ. කොච්චර දක්ෂයිද. හෙට වෙස්පස් මල් සැරසිලිට කවුරුත් හිටියේ නැහැ. හෙට වෙස්පස් රෑ ස්වාමිලා සිස්ටර්ලා ඔක්කොමලා එනවා. 75කට විතර කන්න දෙනවා. කන්න දෙන විදිහක් ලෑස්ති කරලා තිබ්බේ නැහැ. එහෙම තිබ්බේ නැහැ. හැබැයි මම එක දෙයක් ඊයේ ආයි පටන් ගත්තා. ඉසුරු පියතුමා ෆාදර් කතා කරලා ස්තුති කතාවේදී එක දෙයක් කිව්වා මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම කතා කරලා කිව්වා ෆාදර්ගෙන් ඉගෙන ගත්ත දෙයක් තමයි පැයක් ජේසු ඉස්සරහා ඉන්නවා කියන එක. එහෙම කියද්දි කහන් ගාලා මට වැදුනා. මොකද ඒ වෙනකොට මම පැයක් විදියට ඉන්නේ නැහැ. ඒ කියන්නේ කෑලි කොටස් වශයෙන් ජේසුට පැය එකතු කරගන්න කියලා මම කෑලි තමයි ඉඳලා තිබුණේ. මම ඊයේ ගිහලා කොම්බිසම් කරා. ෆාදර් ගාවම කොම්බිසම් කරලා මම කිව්වා ෆාදර් මෙන්න මේමයි දැන් ඔබ වහන්සේ මට මේ කියන දේ ඔබ වහන්සේ මට මේ කියන දේ ඔබ වහන්සේට මම කිව්වට දැන් මගෙන් ඒක වෙන්නේ නැහැ. ඒ කියන්නේ රෑ ගියාම ඉන්නවා පැය කාලක් උදේ නැගිටලා පැය භාගයක් ඉන්නවා දවල්ට ඉන්නවා මෙම සෙග්මන්ට්ස් තමයි ජේසුට පැය එකතු කරගන්න කියලා තමයි කිව්වේ. මුකුත් නොකර ඒක කරා. හැබැයි ෆාදර් හරිය ලස්සනට කතා කරලා කිව්වා ෆාදර් මම ෆෝන් එකේ එලාම් එක තියන්නේ දම 8 මාට්ට ජේසු ගාව ඉඳගත්තා නම් ෆෝන් එකේ එලාම් එක 9 මාට්ට තියලා ෆෝන් එක පැත්තක තියලා මං ජේසුත් එක්ක පැය ඉන්නවා. මම ඉදාගත්තා මේක විලිලැජ්ජ නැති වැඩක් මම කරන්නේ. තේරුණාද කියන එක? මම්ම හිතාගත්ත මට පොඩි ඉරිසියාවේ සීන් එකක් තියෙනවා මගේ ප්‍රමාන්තෙට. තේරුණාද? දැන් ජේසුත් එක්ක හරි දැන් මට උගන්නපු එක මෙහෙම කරනවා මම උගන්නලා දැන් මම කරන්නේ නැහැ. දැන් එයා පැයක් ජේසු ගාව ඉන්නවා කියලා දැන් ඔබම ඉරිසියාව මම පාවිච්චි කරනවා සාමාන්‍යයෙන්. මම හිතාගත්තා මම්මත් කොහොම හරිම ඉන්නවා කියලා. ගාන්ට එලාම් එක සෙට් කරා. පැය තිබ්බා. මේ දවස්වල උණයි එහෙන අමාරු යඟට. හැබැයි ඔය පැය එකන උණ පිටින් දාලා උඩ ඉන්න පුළුවන් නේ ඔෆිස් එකට එහෙම මෙන්න ඕනේ නැහනේ. උදේ 5ට ආවේ 8 මාර ඉඳන් 9 මාර වෙනකන් 9 මාට එලාම් එක සෙට් කරලා පැය ඉන්න පටන් අරගෙන. අද ඉඳන් මේක මම කොහොමරි කරනවා. එමනේ මේ කවුරු ජනාධිපති කෝල් කරාට කොහොමත් වැඩක් නැහැ. තේරුණාද කියන එක? ෆෝන් එක ඒ වෙලාවට ඒ පැයේදී ගන්නෙම නැහැ. ඔය පැය අද ඉඳන් මම ස්ථීර වශයෙන්ම ඉන්නවා. ඔක මගේ ජීවිතේ මංගල්ල ගත්ත තීරණය. මගේ ආදර පෙම්වන්තයනි නිදි කිරා වැටෙනවා හරි අමාරුයි ඇඟට අමාරුයි කොන්තේ තියාගෙන කොහොම හරි ඔය පැය ඉඳලා එළියට ආවේ. එක අර මිස් වෙච්ච හැම දෙයක්ම මෙහෙම කරද්දි උන්වහන්සේ දිගාරිනවා. මගේ ආදර පෙම්වන්තයනි මේවා මේ මල් සැරසිලිවත් කෑම වෙස්බස් කෑම මේ කතන්දරයක් නෙමෙයි. ජීවිතේ කඳු මුදුනට ගිහිල්ලා ජීවිතේ දකිද්දී අපි දඟලන ප්‍රමාණය දඟලන්න ඕනේ නැහැ. ලෝකේ පහළ පතුලෙත් එක ගනුදෙනු කරද්දී තමයි අපිට තේන්නේ දේ සිද්ධියත් එක්ක පුදුම ගැටිල්ලක ගැටණයක දඟලනවා. ඒක මහා ලස්සන අත්දැකීමක්. එනිසා තමයි ජේසු කඳ මුදුනට ගිහිල්ලා කටයුතු කරන හැම තිස්සෙම ජේසු කඳ මුදුනට යනවා. ඉතින් යකාට ඕනේ සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් ජුවම් 10 බලන්න විනාශ කරන්නටත් පමණකි. ඒතර ඌ හොරෙක් නම් ඔබගේ ජීවිතේ උදුරගන්න මරන්නටත් විනාශ කරන්න පමණකි නම් ඔබගේ ජීවිතේ උදුරගන්න ඔබගේ ජීවිතය විනාශ කරන්න ඔබගේ මගේ ජීවිතයේ බලය ලැබෙන තැන කට් කරන්නම ඕනේ. හොඳට මතක තියාගන්න මුලින් ඔබට පාපය දීලා ඌ ඔබගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේගේ කඳ මුදුන අයින් කරයි. හැබැයි ඊට පස්සේ හොඳම ලස්සන සුන්දර ශුද්ධවන්ත දේවල් දීලත් ඔබව පාපයක් නොවන තැන්වලිනුත් ඔබව අහක් කරගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න.
එනිසා සාතන්ගේ එකයි එපිස 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ 11 වෙනි වගන්තියේ කතා කරලා කියන්නේ සාතන්ගේ සියලුම උපායන් වලට විරුද්ධව සිටින්නට ඔබට පිළිවන් වන පිණිස සියලුම උපායන්. එනිසා මේ පැය මේ වෙනකොට ඔබ මාත් එක්ක ගමනක් අරගෙන ඇවිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ අවුරුදු 3. ඒ නිසා මේක පැය කාලක්වත් පැය භාගයක්වත් නැද්ද මේම එහෙම අදාළ නැහැ. පැයක් ඔබ ජේසුට ඒ පැය දෙන්නම ඕනේ. කොච්චර වැඩ තිබුණත් ඒක ඔබ දීලා බලන්න. ඒ ඔතන කුරුවල් කරන්නට එපා. ජේසුට ඔය පැය දෙන අය ඕන තරම් ඉන්නවා. මගේ මීසමෙත් ඉන්නවා. ජේසුට ඔය පැය. එනිසා තමයි උන්වහන්සේ පේදුරුතුමාගෙන් අහන්නේ ඔබට පැය භාගයක්වත් මාත් එක්ක ඉන්න පුළුවන්ද? නැත්නම් විනාඩි 5ක්වත් මට ඔබ මාත් එක්ක ඉන්න බැරිද කියලා නෙමෙයි අහන්නේ. මොකක්ද අහන්නේ? ඔබට මාත් එක්ක පැයක්වත් යාඥාවේ ඉන්න බැරිද? පැයක්වත්. ජේසු පැයක්වත් ඉන්න කියද්දී ඔබ මම විනාඩි 5න් ෂේප් වෙන්න දෙන්නේ. ඒ නිසා උන්වහන්සේත් එක්ක අධ්‍යාත්මිකව අටේ කොටු බට්ටු පැන ඉන්න පහ. ඒ පැය ජේසුට දෙන්නම ඕනේ. එනිසා මගේ ආදර පින්වත්නි මේක අද ඔබගේ ජීවිතයේ මේ තීරණය ගන්න. ඒක ඔබ එතන ඉඳගෙන මම කියන්නේ අද මම පැය ඉන්නේ නැති කියන්නේ ෆුල් භාවනාවක අන ගැඹුරු ගමනකට ගිහිල්ලා සුන්දර අත්දැකීමක සුද්ධාත්ම බලය නෑ. සිතුවිලි එනවා මේවා ධෛර්යයට කන්සන්ට්‍රේට් කරගන්න බෑ. නිදිමතයි කමක් නෑ. සමහරවිට ඩිස්ට්‍රැක්ට් වෙලා හැබැයි ඒත් කමක් නෑ. ඔබ තීරණය කරලා ඔබගේ පැත් ඒකයි ගීතාවලිය 85 උන්වහන්සේ 11 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ. ගීතාවලිය 85 11 මොකක්ද කියන්නේ? දැහැමි බව විශ්වාසවන්තකම මිහිතලයෙන් ඉහළට නගින්නේ දැහැමි බව සගලොවෙන් පහළට බහිනවා කියත්. ඔබට තියෙන විශ්වාසවන්ත වෙන්න. To be faithful, not to be successful, but to be faithful. එනිසා මගේ ආදර පුතේ මගේ ආදර ප්‍රේමාන්තයනේ මේක කරලා බලන්න. ඕක ඔච්චර බලගතු නිසා තමයි යකා මොනවා හරි කරලා ඔය පැය කඩනවා. එනිසා මතක තියාගන්න half a loaf is better than none කියලා අපි කියනවා. ඒ කියන්නේ මුකුත් නැතුව තිනවට වඩා මොනවා හරි කරන එක හොඳයි. හැබැයි මොනවා හරි කරන එකෙන් ඔබට ගමනක් යන්න බෑ. මොනවා හරි කරලම මොහොම රිඳී. ඒක නෙමේ ජීවිතේ තේරුම. ඔබ ගමනක් යන්න නම් මේ පැය ස්වාමින් වහන්සේට දෙන්න ඕනේ. මිලක් ගෙවන්න වෙයි. ඒක අමාරුයි. කඳු මුදුනට යන්න ඔබට කට්ටක් කන්න වෙනවා. හැබැයි මේ දේ ඔබ කළ යුතුමයි. මගේ ආදර පින්වත්නි කඳු මුදුනේ අත්දැකීම කඳු පාමුල අත්දැකීමට වඩා වෙනස්. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ඉතින් මොකද වෙන්නේ මේ කඳු මුදුනේ අත්දැකීමේදී කන්දට නැගී එවිට ස්වාමීන් වහන්සේ කන්දකට නැගී තමන් ශ්‍රාවකයන් සමග එහි වැඩහුන්සේක. මාක්තුමාගේ 3 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය බලන්න. ස්වාමීන් වහන්සේ කඳු කරයට වැඩම කර තමන් කැමති වූවන් තමන් වෙත කැඳ වූ සේක. ඒ කියන්නේ පහළ තලයෙන් ඉහළ තලයකට කැඳවන අත්දැකීමක්. ස්වාමීන් වහන්සේ මේ තැන ඔබගේ මගේ ජීවිතේ කරන්න ඕනේ. ඊට පස්සේ ඔබ කඳු මුදුනට ගියයින් පස්සේ ඔබ ජීවත් වෙන විදිය වෙනස්. ඔබගේ ගැටෙන ගැටීම් වෙනස්. ඔබගේ ජීවිතේ ඔබ හිතන දකින දේවල් වෙනස්. මොකද ඔබට පේන්නේ එක සිද්ධියක් නෙමේ සම්පූර්ණ සිද්ධි මාලාවම. අද අපි පළවෙනි කියවේ මේ දකින්නේ මගේ ආදර ප්‍රේමාන්තනේ බලන්න මන්ත්‍රණ සභාවේ ඉන්න විනයදරව පරිසවරු කැළඹිලා මේ කඳු මුදුනේ අත්දැකීමේ ඉන්න ගෝලියෝ දෙන්නෙක්ගේ කතන්දරයේදී මාළුකාරය දෙන්නෙක්ගේ කතන්දරයේදී ඒගොල්ලෝ කොච්චර කැළඹෙනවද? එයාලම නතර කරන්න මොන තඟලිල්ලක්. ඒගොල්ලන්ගේ තියෙන කන්ටැක්ට්ස්, ඒගොල්ලන්ගේ තියෙන හැකියාවන්, ටැලන්ට්, දක්ෂතා පාවිච්චි කරගෙන පුදුම පරිශ්‍රමයක් මේ මිනිස්සුયો කොහෙද ඉන්න කසඩියෝ ටිකක් අර මැරිච්ච නසරේනු ජේසු කියලා පුද්ගලයෙක් ගැන මැරිලා උත්තාන වෙලයි කියන මොනවද මේ කියන්නේ? දැන් මේක නතර කරන්න ඒගොල්ලන්ට සිම්පල්. නමුත් ඒගොල්ලන් නතර කරගන්න බෑ. දඟලනවා දැඟිල්ලක් පුදුම විදියට. ඒක අපි දකින්න බලන්න.
මේ දවස් ටිකේ මම දකින එකයි. එහෙත් විනයදරයක වූ සියල්ලන්ගේ ප්‍රශංසාව ලැබූ ගමාලියෙල් නම් එක් පරිසිවරයෙක් මන්ත්‍රණ සභාවේ නැගිට. මගේ ආදර විමතනේ ඒගොල්ලන්ට ගහනවා, ඒගොල්ලන්ගේ හිරේ දානවා, ඒගොල්ලන්ට පීඩා කරනවා, ජේසුස් ගැන කතා කරන්න එපායි කියලා තරවටු කරනවා. හැබැයි ඒක කරගන්න බෑ. මොකද ඒක ඒගොල්ලෝ කරන දෙයක් නිසා. සමහර වෙලාවට ඔබ මම කඳ මුදුනට යන්නේ නැතුව තැන්නේ ඉඳගෙන ලන්දේ ඉඳගෙන දඟලනවා දඟලිල්ලක් පුදුම උත්සාහයක්. මතක තියාගන්න. ගීතවල 127 උන්වහන්සේ කතා කරලා කියනවා ස්වාමින් වහන්සේ නිවස තනන්නේ නැතිනම් වෙහෙස මහන්සි අපතේ. උන්වහන්සේ නගරය රකින්නේ නැතිනම් පරිශ්‍රමය අපතේ. ගීතවල 127 පළවෙනි වගන්තියේ සිට මගේ ආදර ප්‍රේමන්තයනි වචන ගන්න. ගීතවල 127 පළවෙනි වගන්තියේ සිට සමිදානෝ ගේ නොසාදනසේක් නම් එය ඉදි කරන්නෝ නිකරුණේ වෙහෙසෙති. සමිදානෝ නගරේ රැක බලා ගන්න නොගන්නසේක් නම් මුරකරුවෝ නිකරුණේ පිබිද සිටිති. මේක ඔබගේ දෙයක්. කඳු මුදුන්නේ ස්වාමින් වහන්සේට බාර වෙන්නේ නැතුව කඳු මුදුන්නේ මොකද වෙන්නේ? ඔබ කනෙක්ට් වෙනවා, සම්බන්ධ වෙනවා. ඒකයි උන්වහන්සේ ජෝන්තුමාගේ 15වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ 4 වෙනි වගන්තිය ඉඳන් අනිත් කරගන්න. ජෝන් 15:4 මා තුල සිටින්න මමද ඔබ තුල සිටිමි. අත්ත මිදිවලට යාවී නැත්නම් වෙන්ව පළ දරන්නට ඊට නොහැකිසේ ඔබ මාහා ඒකාබද්ධ නොවන්න උනම් ඔබට කිසිවක් කරන්නට ඔබට නොහැකිය. මගේ ආදර ප්‍රේමන්තනේ ඉතින් මේක යකාගේ ප්‍රෝඩාවට අහු වෙන්න එපා. මිනිස්සු මේ ඔබ කරන්න යනවා. ඔබ තඟලන්න යනවා. ඔබ කරන් මේක ඔබ කරන දෙයක් නෙමෙයි. යාඥාවේදී සමිනාසෙ කරන්නට ඕන දෙයක්. මගේ ආදර ප්‍රේමන්තයනි පුංචි අත්දැකීමක් කියන්නම්. ඒක නොකිය ඉන්න බැරි නිසාම. දැන් අපි ඔබට පාස්කුවේදී චතාරිකය අපි පාස්කු මංගල භෝජනය බෙදා ගන්න මිනිස්සු 240 ගානකට මං හිතන්නේ 5000 විතර පැක්ස් මෙලෑස්ති කරා. ඒ වගේම ලොකු ආහාර හාල්වල සබන්වල ලොකු හිඟතාවයක් ඉස්සරහට එන්න පුළුවන් නිසා හාල් ටොන් ගානක් ටොන් වලින් ටොන් 3ක් 4ක් අපි තියාගත්තා දුප්පත් අයට ඉස්සරහට දෙන්න. සබනුත් තියාගත්තා. ඔබට එහෙම අවස්ථාවක් තියෙනවා අපිට කියන්න. එතකොට මේක මම තියාගත්තා හරියට එක යාඥාවෙන් මඟ පෙන්වීමක් හම්බ වෙලා තිබිච්ච සල්ලි ඔක්කොම දාලා මේ බඩු ටික අරගත්තා. ඉතින් ඒ බඩු ටික ගත්තේ ඔන්ලයින් සෙටප් එක අලුත් කරන්න තිබිච්ච තියෙන මුදල් ඔක්කොම එකතු කළා. තිබිච්ච ඔක්කොම හම්බ වෙච්ච මුදල් දාලා මම මේ බඩු ටික දාලා දැම්මා. මොකද ලංකාවේ ලොකු අවශ්‍යතාවයක් ලොකු පීඩා කාලයක් එයි කියන නිසා. ඉතින් හැබැයි දැන් ඔන්න ඔන්ලයින් සෙටප් එකේ බඩු ටික අපි ඕඩර් කරගෙන යනවා. ඒක ලොකු ගණන් වල දේවල්. එතකොට දැන් ජෙනරේටර් ගන්න සල්ලි ඇඩ්වාන්ස් කරලා තියෙන ජෙනරේටර් දැන් ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා කියන්නේ ඇවිදගෙන ඇවිල්ලා නෙමෙයි. තේරුණාද කියන එක? දැන් වරායේ තියෙනවා මම දන්න තරමට ඒක ක්ලියර් කරගද්දි මම ඒකට සල්ලි ගෙවන්න ඕනේ. ඒ ඔක්කොම දාලා මම බඩු කරගෙන දැම්මා. දැන් මට සල්ලි මදි. සල්ලි මදි අරක ජෙනරේටර් ක්ලියර් කරගන්න ඕන නම් සල්ලි මදි. හැබැයි සත 5කට මට ගාණක් නැහැ. මට අදාළ නැහැ. ජේසු කිව්වා මේ දේවල් කරන්න කියලා මම ඒක කරා. මට අද කෙනෙක් කතා කරලා කියනවා ෆාදර් නිින්ද යන්නේ නැහැ. මං මොකද නිින්ද යන්නේ නැහැ. එයාට මොකක්ද බෝනස් එකක් හම්බ වෙලා එයාගේ බෝනස් එක හම්බ වෙලා එයා ඩිග්‍රියකට එයා හයර් ස්ටඩීස් කරන්න මුදල් ප්‍රමාණයක් වෙන් කරලා ඊට පස්සේ ඉතුරු ටික මේ මිෂන් එකට දෙන්න කියලා. දැන් මට කතා ෆාදර් එහෙම මොකක් හරි අවශ්‍යතාවයක් තියනවද? නැත්නම් මේක සිතුවිල්ලක්ද? මොකක් හරි අවශ්‍යතාවයක් තියනවද සිතුවිල්ලක්ද? මම ඉතින් ආයි දෙපාරක් කල්පනා කරා මම සාමාන්‍යයෙන් ඔබ කියන්නේ නැහැ. මම කල්පනා කළා මං කිව්වා පොඩි අවශ්‍යතාවයක් තියෙනවා. සල්ලි පොඩක් මදි ගතියක් තියෙනවා කියලා කියපු ගමන්ම හම්බෝ ෆාදර් දැන් තමයි ඔළුව නිදහස් උනේ. මෙන්න මේක මම ඉස්සරහා අනාගතය ගැන තියාගෙන හිටියේදී මට ජේසු ඉන්න දෙන්නේ නැහැ. මේක මිෂන් එකට ගන්න. ඔය මුදල් පියව ගන්න මේ මුදල ගන්න කියලා එයා මට බාර දුන්නා. අනිත් පැත්තට account එකට සල්ලි දාලා තිබුණා. මගේ ආදර ප්‍රේමන්තයනි මුදල් වල
අගයක් මට නැහැ. ලෞකික තලයක නෙමෙයි ජීවත් වෙන්නේ. උන්වහන්සේ සෙටප් එක හදනවා නම් හදයි. උන්වහන්සේ ජෙනරේටර් දෙනවා නම් දෙයි. ඒව නෙමෙයි මගේ වැදගත්කම. හැබැයි මම දකින්නේ අර කඳු මුදුනට ගිය ගමම්ම කඳු මුදුනට අත්දැකීමට ගිය ගමම්ම ස්වාමින් වහන්සේ මෙහෙවන විදිය. ඒක මහ පුදුම අත්දැකීමක්. ඒ නිසා ඔය කනෙක්ෂන් එක හොයන්නේ නැතුව උත්තර හොයන්න පහළ දඟලන කාලකන්නිකමක් ඕක. යකා දන්න නිසා තමයි ඕක ඔයාව ඔය ප්‍රශ්නයත් එක්ක නතර කරවන්නේ. ඒක ඌ දන්න නිසා තමයි. ඒ නිසා කඳු මුදුනට යන්න. කඳු මුදුනේ ඉන්න. ඉතින් මෙතනදී බලන්න මේ ගමාලියෙල් ඒ කියන්නේ මන්ත්‍රණ සභාවම දඟලන දඟලිල්ලක් තියෙනවා. මන්ත්‍රණ සභාව දඟලන දඟලිල්ලක් තියෙනවා. අතන දැන් මෙයාලව නතර කරන්න ගමාලියෙල් පැහැදිලිවම කතා කරලා කියන වචනයක් තියෙනවා. බලන්න වචනය. එහෙත් විනයදරයෙකු වූ සියල්ලන්ගේ ප්‍රශංසාව ලැබූ ගමාලියෙල් මගේ ආදර ප්‍රමාතනේ ගමාලියෙල් තමයි පාවුලතුමාගේ ගුරුවරයා. පාවුලතුමා කියන්නේ පරිසිවරයෙක්. පාවුලතුමාගේ ගුරුවරයා හොන්තම කියන්නේ ඒ මන්ත්‍රණ සභාවේ හිටිය පරිසිවරුන්ගෙන් ශ්‍රේෂ්ඨම මිනිසයා. බුද්ධිමත්ම කෙනා. ඊට පස්සේ හිටියේ පාවුලතුමා. පාවුලතුමා ඉච්ඡර දක්ෂ කෙනෙක්. ගමාලියල්ගේ තැන ගන්න හිටියේ පාවුලතුමා. එච්චර ප්‍රඥාවන්ත කෙනෙක්. ප්‍රඥාවන්ත නෙමේ දැනුම තිබිච්ච කෙනෙක්. ඉතින් මොකද වෙන්නේ ගමාලියල් කතා ගමාලියල්ට තේරෙන ඒ කියන්නේ experiential knowledge ඒ කියන්නේ අත්දැකීමෙන් තියෙන දැනුමක් තියෙනවා ගමාලියල්ට. එයා කතා කරලා කියන වචනේ බලන්න. මන්ත්‍රණ සභාවෙන් නැගිට ප්‍රේරිතයන් ටික වෙලාවකට පිටතට ගෙන යන්න අනකුට මෙසේ කීය. ඊශ්‍රායල් ජනයනි ඔබ මේ මිනිසුන්ට කරන්න යන දේ ගැන පරිස්සම් වන්න. ටික කලකට පෙර තියුදාස් තමා වැදගත් කෙනෙකුයි කියමින් ඉදිරිපත් විය. ඌට මිනිසුන් 400 දෙනෙක් පමණ එකතු වූහ. ඒත් ඔහු මරණු ලැබිය. ඔහුගේ අනුගාමිකයෝ සියලු දෙනා විසිර ගොස් නැත්තටම නැති වුණා. තියුදාස් ආවා එයාව මරුවා අනිත් ඔක්කොම ගියා. ඊට පස්සේ ජුදාස් කියලා කෙනෙක් පසුව සංගණනය කළ දවස්වල ගලිලේ ජුදාස් ඉදිරිපත් වී ජනයාගේ සමහර දෙනෙකු තමා වෙතට දිනාගත්තේ. මේ ජුදාස් ඉස්කාරියොත් නෙමේ. ඒක දිනාගත්තේ ඔහුද විනාශ විය. ඔහුගේ අනුගාමිකද විසිරුන් ලැබුවා. දැන් මේක experiential knowledge එක. ගමාලියල් දකිනවා මේ මිනිස්සුන් ජේසු කියන පුද්ගලයාව මරලා මරද්දි නෙමේ ප්‍රසිද්ධ වුණේ. මරණ ජීවත් වෙද්දි නෙමේ ප්‍රසිද්ධ වුණේ. මරුණයින් පස්සේ මේක මුල් දාන්නේ. මරුණයින් පස්සේ මේක මෙයාලා මේ ගැන කතා කරන්නේ. මේක වෙනස් විදියක්. මෙතන මොකක්ද දෙයක් තියෙනවා. ගමනල් කියන වචන බලන්න. ගමනල් කියනවා ඉතින් මේ සිද්ධිය ගැන මම ඔබට කියන්නේ මේ මිනිසුන්ගෙන් ඈත්ව සිටින්න කියාත් තමන්ගේ පාඩුවේ ඉන්නට ඔවුන්ට ඉඩ හරින්න කියාත්ය. මගේ ආදර ප්‍රේමවන්තනි මේක ලස්සන අවවාදයක්. ජීවිතේ පාඩුවේ ඉන්න. ජීවිතේ ඔබ සටන් කරන්නට එපා. සටන් කරන්න එක දෙයක් උදෙසා. සටන් කරන්න කනෙක්ෂන් එකට. ඒක උන්වහන්සේ යෙසායා 40 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි වගන්තිය කියන්නේ සමිඳුන් සරණ යන අය. යෙසායා 40:31 කියනවා සමිඳුන් සරණ යන අය සිය සයිවිය අලුත් කරගන්නෝය. රාජාලීන් මෙන් පියාපත් විහිදා යන්නෝය. ඔහු දුවන්නෝය එහෙත් වෙහෙස නොවන්නෝය. ඇවිදින්නෝය එහෙත් ක්ලාන්ත නොවන්නෝය. රාජාලියා කනෙක් වෙන්න විතරයි දඟලන්නේ. ඒ කියන්නේ පරිශ්‍රමයක් අරගෙන උඩට ඉගුරුලයින් පස්සේ මම හැමතිස්සෙම කියන දෙයක් මගේ ආදරේ ප්‍රේමවන්තනේ දඟලන්නේ ඔබ රාජාලියා පියාඹන විදිය බලන්න. එනිසා ඔබගේ උත්සාහය කනෙක්ෂන් ඒකට ඔබට මිලක් ගෙවන්න වෙනවා. ඒ නින්ද කැප කරන්න වෙනවා. ඔබට ඒ මාජින් එක අඳින්න වෙනවා. මිනිස්සු තරහ කරගන්න වෙනවා. ඒ ෆෝන් එක ඔෆ් කරන්න වෙනවා. ඒ වෙලාවේ එන එකට ආන්සර් කරන්න නැතුව ඉන්න වෙනවා. ඔබට සමහර වෙලාවට වේලස්සනින් නැගිටින්න වෙනවා. ඒ වෙලාව ඉර අඳින්න. ඒකට ඔබ කනෙක් වුණයින් පස්සේ මගේ ආදර ප්‍රේමවන්තනේ මෙහෙවීම උට හම්බෙනවා. ඒකයි කතා කරන්නේ පාඩුවේ ඉන්න. ප්‍රශ්නය පාඩුවේ ඉන්න දෙන්න ප්‍රශ්නයට. මුළු ලෝකෙම මුළු රටම අගාධයට යද්දී ඔබ පාඩුවේ ඉන්න. පාඩුවේ ඉන්න කියලා කියන්නේ මගේ ප්‍රේමවන්තනේ මේ ෂැෆෑන් එකේ ඉන්න නෙමෙයි.
නික්මයම 14 උන්වහන්සේ කතා කරන වචනේ බලන්න. නික්මයම 14 කියනවා මම ඔවුන් සමග සටන් ඔබ වහන්සේ වෙත වදා උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරනසේක ඔබ නිශ්චලව සිටිය යුතුය. නිශ්චලව ඉන්නවා කියලා කියන්නේ ඔහේ නිකම් මනෝ ගගා ඉන්නව නෙමෙයි. යුද්ධෙදී නිශ්චලව ඉන්නේ. යුද ඇඳුම ඇඳගෙන දුන්න ඊතලයට දාලා ඇදලා දුන්න ඊතලය දාලා ඊතලය ඇදලා ඔබ කමාන්ඩ් එක එනකන් ඉන්නවා. තුවක්කුව ලෝඩ් කරලා ඔබට කමාන්ඩ් එක එනකන් ඉන්න නිශ්චලව. සන්නද්ධ වෙන එක සන්නද්ධ වෙන්න. එපිස 6 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියන්නේ ඒකයි. එපිස 6 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කියන ස්වාමීන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ වෙන්න. ස්වාමීන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ වෙන්න කොහොමද සත්‍ය නැමැති බඳපටියද? උන්වහන්සේ කතා කරලා කියනවා 9 වෙනි වගන්තිය සමා වෙන්න. එපිස 6 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියන දේ 14 එබැවින් ස්ථීරව ඉන්න ඔබගේ ඉඟපටිය සත්‍ය නැමැති පටියෙන් බැඳගන්න ධර්මිෂ්ඨකම නැමැති ලයවැස්ම පැළඳගන්න සාම සුභාස නැමැති පහන් පයලා සූදානම්ව සිටින්න. තවද ශ්‍රද්ධාව නැමැති පලිය ගන්න. එයින් අපරාගේ සියලු ගිනියම ඊතල මැඩලන්නට ඔබට හැකිවන්නේය. ගැලවීම නැමැති හිස් වැස්මද ශුද්ධාත්මයන්ගෙන් වන දේව වචනය නැමැති කඩුවද ගන්න. සම විටම මුළු සිටින් යාඥාවෙන්ද අයදීමෙන්ද යෙදී සිටින්න. ආත්මයන් වහන්සේගේ බලයෙන් යාඥා කරන්න. අවදිව ඉන්න. කනෙක් වෙලා පාඩුවේ ඉන්න. ස්වාමීන් වහන්සේ අපට ලස්සනට පෙන්නනවා අර කරගන්න ඕන දේ. ස්වාමීන් වහන්සේ අපට ලස්සනට පෙන්නනවා ඊළඟ පියවර මොකක්ද? මගේ ආදර පෙම්වන්තනි ඔබ දකින්න දේවල් ගලනවා දේවල් වෙනවා ඔබ කරනවා නෙමෙයි කෙරෙනවා. ඔබ කනෙක් වෙච්ච ගමම්ම මේක මහා පෝසත්කමක් මගේ ප්‍රේමවන්තනි. ඒ නිසා මට ඔබට දෙන්න තියෙන ලස්සනම දේ ඒකයි. ඒක මහා පෝසත්කමක්. ගමාලියල කතා කරලා කියනවා බලන්න. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ඔවුන්ගේ මේ ව්‍යාපාරය අපි හැමෝම කියමු. හෝ ක්‍රියාමාර්ගය හෝ මිනිසාගෙන් වන දෙයක් නම් මිනිසාගෙන් වන දෙයක් එය කඩා කප්පල් වන්නේය. ඒ කඩා කප්පල් වන්නේය. අම්මල තාත්තල සමහර වෙලාවට දරුවන්ගේ වැරදි සම්බන්ධකම් එක්ක දඟලනවානේ. දැන් ගැලපෙන්නේ නැති කෙනෙක් කියලා නේද? දඟලද්දී කියන්න තියෙන දේ කියන්න. ගැලපෙන්නේ නැහැ කෙනෙක් කියන්න. හැබැයි ඉඩ දෙන්න. මේක යාගේ දෙයක් නම් ඒක දෙවියන්ගේ දෙයක් නම නම් එයාට ඒක කරගෙන යන්න බෑ. ඕනම දෙයකදී ඔබ මේ උපේක්ෂාව ජීවිතයට ගන්න. ඒ කියන්නේ සිද්ධිය මේක දෙවියන් වහන්සේගේ නම් මේක කාටත් නතර කරන්න බෑ. උන්වහන්සේගේ නෙමෙයි නම් කාටත් කරගෙන යන්නත් බෑ. ඕනම සිද්ධියක් ඔබට දකින ඕනම දෙයකදී මේ සන්නිධියාව මේ රිලැක්ස් කියන ඇතුලේ රිලැක්ස් කරගෙන ඉන්න ගතිය ජීවිතේ ඕක අතට බහැලා මේක අරගෙන මට ගාගෙන ගඩලා මම්ම සිද්ධියට බහැලා ඇයි මගේ ප්‍රේමවන්තනේ ස්වාමීන් වහන්සේ සටන් කරනවා නම් ඔබ ඉන්න. ඒකයි දැන් මේගොල්ලෝ ප්ලෑන් කරනවා සෙන්හෙඩ්රින් එකේ මන්ත්‍රණ සභාවේ ප්ලෑන් කරනවා පරිසිවරු විනයදරයෝ සාමාන්‍යයෙන් පරිසිවරු සද්දිසිවරු කවදාවත් එකතු වෙන්නේ නැහැ. මේ එකතු වෙන්නේ නැති අය එකතු වෙලා දැන් මොකද වෙන්නේ? මේගොල්ලෝ මන්ත්‍රණ දැන් ඔළුව කඩාගෙන දැන් ජේසුව බොරු සාක්ෂි ඉදිරිපත් කළා ජේසුව මැරුවේ. ඉතින් මේ සාක්ෂි දැන් එළියට ආවොත් රෝමේ ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ විනයදරය සමාවෙන්නේ සද්දිසිවරු ඇවිල්ලා මරණයෙන් පස්සේ ජීවිතයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. දැන් මේ මැරිච්ච මිනිස්සයා නැගිටලා කියලා මේගොල්ලෝ කියනවා විනාසයි. ඒගොල්ලන්ගේ පදනම කුඩුපට්ටම් වෙනවා. දැන් මේ ඔක්කොමත් එක්ක ඒගොල්ලෝ පුදුම දැඟලිල්ලක දඟලන්නේ. කනෙක් වෙන්නේ නැතුව. කනෙක් වුණා නම් එයාට තේරෙනවා මොකක්ද ඇත්ත කියලා. මගේ ආදරේ බෙමන්තේ සමහර වෙලාවට ඔබට හතිනම් එක දෙයක් ඔබ දැන් ඔබ කරන්න හදනවා වෙන්නේ නැහැ. අරක try කරනවා මේක try කරනවා අරක කරනවා වෙන්නේ නැහැ. ඔබට හතිනම් චුට්ටක් නතර වෙන්න. මුලින්ම අහලා බලන්න ඔබ connected ද කියලා. මුලින්ම අහලා බලන්න මම ස්වාමීන් වහන්සේට සම්බන්ධයිද කියලා. සම්බන්ධ නම් ඉඩ දෙන්න. උන්වහන්සේගේ වේගය ඔබගේ වේගය නෙමෙයි. උන්වහන්සේගේ විදිය ඔබගේ විදිය නෙමෙයි.
උන්වහන්සේ කරගෙන යන විදිය නෙමෙයි ඔබගේ විදිය. ඕක අතහැරලා ස්වාමීන් වහන්සේට බාර දීලා ඉන්න. නිකන් ඉන්න. ඔබගේ වැඩක් බලාගෙන ඉන්න. ස්වාමීන් වහන්සේට ඉඩ දීලා ඔබ නිශ්චල වෙන්න. හැබැයි සමහරවිට මේකේ භයානක දේ මොකක්ද? ගමාලියල් එක කියා දෙනවා. වචන එකද දාන්න. ඒත් එය කියන්න දෙවියන් වහන්සේගෙන් වන දෙයක් නම් ඔවුන් පරාජය කරන්නට ඔබට නොහැකිය. ඒ කියන්නේ මේක දෙවියන් වහන්සේගේ දෙයක් නම් උන්ව පරාද කරන්න බෑ. හැබැයි මේක භයානක පැත්ත බලන්න. ඊළඟ වගන්ති ගන්න. එපමණක් නොව එපමණක් නොව ඔබ අදහස් කරන දේ ඔබ අදහස් කරන දේ දෙවියන් වහන්සේට විරුද්ධව දෙවියන් වහන්සේට විරුද්ධව සටන් කිරීමක් වීමටද සටන් කිරීමක් වීමටද ඉඩ ඇත. ඉඩ ඇත. සමහරට මේ ඔබ සටන් කරන්නේ දෙවියන් වහන්සේට විරුද්ධව. උන්වහන්සේ කැමති නෑ. හැබැයි ඔබ ට්‍රයි කරනවා. ඔබ දාන්න පුළුවන් ඔක්කොම උඩර වැටි දානවා. කාන්තාව 64ම දානවා නැද්ද? පිරිමි අය ඔක්කොම දානවා. මේක සමහරට දෙවියන් වහන්සේට විරුද්ධව ඔබ කරන සටනක්. ඔබට පුළුවන් දෙවියන් වහන්සේත් එක්ක හැප්පෙන්න. දෙවියන් වහන්සේත් එක්ක පොරමද ඉන්න පුළුවන්. You can wrestle with God. ඒක තමයි ජාකබ් කරේ. දෙවියන් වහන්සේත් එක්ක පොරබැද්දා. පොරබදිනවා කියන්නේ ගහලා අහක් කරනවා නෙමෙයි. පොරබදිනවා කියන්නේ උන්වහන්සේ මැත්තේම ඉන්නවා. ඒක පොරබදිනවා සටන් කිරිල්ලක් නෙමෙයි. Wrestling and fighting are two different things. පොරබදිනවා මම ස්වාමීන් වහන්සේ මැත්තේම එලිලා ඉන්නවා. තව තව උන්වහන්සේ අස්සටම යනවා. හැබැයි සටන් කරනවා කියන්නේ ගහලා අහක් කරනවා. ඉතින් මේ ඔබ කාත් එක්කද සටන් කරන්නේ? කාත් එක්කද සටන් කරන්නේ? ගෝලය මහා නිදහසක ඉද්දී අනිත් අය නන්නත්තර වෙලා දඟලනවා. ජේසු මේක එයාලට කියා දෙනවා. ජේසු මේක එයාලට කියා දෙන්නේ ටික ටික සිද්ධි වලට එයාලව අතහැරලා රත්තරන් ගින්නේ උරගා බලනවා වගේ එයාලව පිරිසිදු කරලා ජීවිතේ වේදනාවෙන් එයාලට උගන්නලා ජීවිතේ සිද්ධි වල බයි ප්‍රේමවන්තයනි දාවිද් ගොලියත් එක්ක හැප්පුණේ පුංචියට ආව වෘක පැටියට ගලකින් ගහලා වෘක පැටියට කැටපොලෙන් විදලා උගේ ඔළුව මැදට වැදිලා ඊට පස්සේ ඊට උඩ ටික වෘක රැලක් එද්දි සටන් කරලා වලහයෙක් එද්දි සටන් කරලා සිංහෙක් එද්දි සටන් කරලා ඊට පස්සේ තමයි ගොලියත් ඉස්සරහා දාවිද් හිටගන්නේ. උන්වහන්සේ මේක ඔබට හුරු කරනවා. අද අපි සුවිශේෂයේ දකින්නේ උන්වහන්සේ මේක හුරු කරන ලස්සන විදිහ. එයාලගේ ජීවිතයේ කන්ද මුදුනේ ඉඳන් දේවල් දකින්නට උන්වහන්සේ පුරුදු කරනවා හුරු කරනවා. මගේ ආදර ප්‍රමාන්තනේ අද සුවිශේෂය ගන්න ජොම්ත් මගේ 6 වෙනි පරිච්ඡේදය. මගේ ආදර ප්‍රමාන්තනේ පස්වෙනි හතරවෙනි වගන්ති ජුදෙවරු මංගල්‍යයේ උපාසකව ළඟම තිබිනි. ජේසුස් වහන්සේ ඇස් ඔසවා බැලූ කල තමන් ළඟට මහා සමූහයක් ඇදී එනු දැක ඔවුන් හැම දෙනාටම කන්නට දීමට අපි කොතැනින් රොටි මිලයට ගනිමු දැයි පිලිප්ගෙන් ඇසුසේක. පිලිප්ව පුරුදු කරනවා. හුරු කරනවා. 5000ක් විතර පිරිමිම එනවා. පිලිප්ගේ ගම පිලිප් තමයි මෙතන පැටිකිරිය දන්නේ. පිලිප් තමයි මෙතන වටපිටාව දන්නේ. පිලිප්ගෙන් අහනවා මේ 5000ට රොටි දෙන්න කෑමට දෙන්න අපි රොටි කොහෙන්ද මිලයට ගන්නේ? මගේ ආදර ප්‍රමාන්තනේ seemingly impossible. ඒ කියන්නේ බැලු බැල්මට විස්තර කරන්න බැරි විශාල අරගලයක්. ජේසුස් ඒ සිද්ධියට යාලව දානවා. සිද්ධියට යාලව දානවා. සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකලි ස්වාමීලා ඔක්කොමලට පීනන්න පුළුවන්. තේරුණාද කියන්නේ? ප්‍රැක්ටිකලි ස්වාමීලා ඔක්කොම පීනන්න පුළුවන්. පීනන්න ඉගෙන ගත්තේ කොහෙන්ද දන්නවද? පීනන්න ඉගෙන ගත්තේ කලුතර සෙමිනේරියේ. කොහොමද දන්නවද ඉගෙන ගත්තේ? කලුතර සෙමිනේරියේ පහළ ගඟ ගාව පූල් එකක් තියෙනවා. හරිද? අපිට නොකියම අපි ඒ පැත්තෙන් එක්කන් ගිහිල්ලා පූල් එකට තල්ලු කරනවා. තේරුණාද? අපි ඔක්කොම වතුර බීලා නන්නත්තර වෙලා අරග ගහ කොමරි මුල්ම පියවර මාරාන්තික පියවරක්. නොකිය මෙහෙම දැන් ස්විමින් සූට් කිට් වලින් නෙමෙයි නිකන් හොඳ ඇඳුමෙන් ඇඳගෙන යද්දි කට්ටියක් සෙට් එකක් ඉන්නවා මෙහෙම තල්ලු කරලා කෙලින්ම ඩීප් එන්ඩ් එකට වැටෙන්නේ. වතුර බීලා නන්නත්තර වෙනවා. හැබැයි අපි මොඩ පිනන්න පුළුවන්. මගේ ආදර ප්‍රමාන්තයනේ ස්වාමින් වහන්සේ පිලිප්ගෙන් අහනවා මොවුන්ට කෑම දෙන්න කොහෙන්ද කියලා.
මං හිතන්නේ ලංකාව දැන් මේ යන තත්වෙත් එක්ක ගෑස්ද අරවද මේවද මේ ප්‍රශ්න ඔක්කොමත් එක්ක උන්වහන්සේ ඔබගෙන් අහනවා පුතේ දැන් ඔබ කොහොමද මේකට මුහුණ දෙන්නේ? කොහොමද මේක කරන්න යන්නේ? අපි කොහොමද මේක හරියට ජේසුත් ප්‍රශ්නයක් ජේසුටත් ප්‍රශ්නයක් වගේ පෙන්වන්නේ. අපි කොහෙන්ද මිලට ගන්න දැන් ජේසු දන්නේ නැහැ වගේ. තේරුණාද කියන එක? දැන් ජේසුටත් ප්‍රශ්නයක්. දැන් අපි සෙමිනේරි නාට්‍යයක් කරා. නාට්‍ය කරපු ඔක්කොමලව සැක් කරා. තේරුණාද කියන එක? හොඳ වෙලාවට එදා මට අසනීප වෙලා මම නාට්‍යයට හිටියේ නැහැ. ඒ නාට්‍යයේ හිත ඇවිල්ලා එතකොට සෙමිනේරි ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට අපි විප්ලවවාදී විදිහට පහර ගැහුවා. ඉතින් හොඳ වෙලාවක් නැත්තම් මම වල ඉස්සරහින් ඉන්නවා. තේරුණාද කියන එක? ඊට පස්සේ දෙවියෙක් ඉන්නවා. දෙවියගෙන් අහනවා ප්‍රශ්න. දැන් ඔක්කොම අනේ දෙවියනි මට දැන් කෙට්ටු මිනිස්සෙක් බොඩි එකක් ඉල්ලනවා. කෙට්ටු මෙච්චර ඉරට්ට වගේ බොඩියක් දෙන්න කියද්දි දඩාන් ගාලා හරි දැන් දෙවියෝ ඔක්කොටම උත්තර දෙනවා. ඊට පස්සේ සෙමිනේරියන් කෙනෙක් ගිහලා අනේ දෙවියනි සෙමිනේරිය තුල මෙන්න මෙහෙම පීඩාකාරී කාලයක් තියෙනවා කියද්දි දෙවියෝ සිංහාසනයෙන් බහැලා සෙමිනේරිය එක්කෙනාව බ්‍රදව බදාගෙන අඬනවා. අනේ මටත් කරන්න දෙයක් නැහැ කියලා එයා හඬනවා. මගේ ආදර ප්‍රේමන්තනේ කට්ටියම සැක්. තේරුණාද කියන කට්ටියම දඩුවම් ලැබුවා. මගේ ආදර ප්‍රේමන්තේ හරියට නිකන් ජේසුට ප්‍රශ්නයක් වගේ. දැන් මේ ඉරහද මව්පු ස්වාමීන් වහන්සේ පාලු කරේ ඊශ්‍රායල් ජනතාව ලක්ෂ 6කට අවුරුදු 40ක් කන්න දීපු ස්වාමීන් වහන්සේ එක වේලක් කන්න දෙන්න කෝච්චි පෙට්ටි 12ක් 24ක් විතර ඕනේ කෑම වතුර බවුසර් කීයක් ඕනද ඔය මිනිස්සුන්ට කන්න දෙන්න. එහෙම බලාගත්ත ස්වාමීන් වහන්සේ පිලිප්ගෙන් අහනවා අපි කොහෙන්ද මිලේට ගන්න රොටි? දැන් රොටි නෙමේ තැටි. දැන් මම ආදර ප්‍රේමන්තනේ දැන් පිලිප් කල්පනා කරනවා ඔළුව කඩාගෙන කිරි අප්පට බල්ල පුරුපි දැන් මොකද මම කරන්නේ? දැන් ගම තමයි. දැන් මම මොකද කරන්නේ? ඔළුව කඩාගෙන කල්පනා කරනවා. ජේසු ඇත්තටම ඇයි එහෙම කරන්නේ? හරි වැරදිනේ. දැන් බලන්න වචනේ කතා කරලා කියනවා පිලිප්ගේ නැසුසේක උන්වහන්සේ මෙසේ වදාළේ ඔහු පරීක්ෂා කරන පිණිස. දැන් මේ අහුවෙන්න එපා. ජේසුටුනත් අහුවෙන්න එපා. සමහර මගේ වචන වලට. සමහරවිට උන්වහන්සේ මන්ද වචනේ කතා කරලා කියනවා බලන්න මන්ද තමන් කරන්න යන්නේ කුමක්දයි උන්වහන්සේම දැන සිටි බැවිනි. ජේසු ගාව උත්තර නැද්ද මගේ ප්‍රේමවන්තනේ? ජේසු එක්සැක්ට්ලි දන්නවා ඔබගේ ওই ප්‍රශ්නෙත් එක මොකද්ද කරන්න ඕන කියලා. ඒ නිසා අහුවෙන්න එපා. දේවම්මා අහුන්නේ නැහැ. දේවම්මට ජේසු දේවම්මා ජේසුට කියලා කතා කර පුතේ මිදිරස අඩුයි අපි මිදිරස අඩුයි ලොකු ප්‍රශ්නයක් යද්දී අම්මට මොකද කියන්නේ? ශ්‍රීය ඔබත් මාත් මේ ගැන කරදර වන්නේ කුමකටද? මගේ මොහොත තවම පැමිණ නැත. අම්මා 7-5කට ගණන් ගන්නෑ. කෙලින්ම ගිහලා සේවකයන්ට කියනවා මෙතුමා නම් ඔබට කියන කොයි දෙයක් උද කරන්නේ. අම්මා දන්නවා මෙයා මේ කිව්වට ඔය එක කියන්නේ වෙන එකක්. තේරුම් කරන්න වෙන දෙයක් කියලා. සිද්ධිය ලොකු වුණාට උන්වහන්සේට ඔය සිද්ධිය ලොකු නෑ මගේ ප්‍රේමන්තනි. ඒ නිසා අහුවෙන්න එපා. රැවටෙන්න එපා ජේසුගේ වචනවලට. හොඳට මගේ තේරුම් ගන්න මම කියන දේ තේරුම් ගන්න මගේ ප්‍රේමන්තනි. ජේසු රවට්ටනවා නෙමෙයි. ඔබ පරීක්ෂා කරනවා. දැන් සිද්ධිය ලොකු වෙලා ඔබට පේනවා කියන්නේ ඔබ කඳු මුදුනට ගිහිල්ලා නැහැ. ඔබ තැන්නේ ලන්දේ දඟලිල්ලක්. ඒක හොඳම සයින් එක. ඔබ රියැක්ට් කරන්න ගන්නවා. ඔබ ෆිසිකලි ඔබට ආතරයිටිස් වැඩෙනවා. ගැස්ට්‍රයිටිස් වැඩෙනවා. ඔලුව කැක්කම ඇවිල්ලා ડિප්‍රෙෂන් ඇවිල්ලා මෙනින්ජයිටිස් වලට ගිහලා හෙපටයිටිස් වලින් මැරෙන්නේ. හරිද? මේක ලොකු ප්‍රශ්නයක් කරගන්නවා ඔබ. ජේසු එතන ඉන්නවා. දැන් පිලිප් කල්පනා කරනවා ස්වාමීනි දැන් 5000ක් ඉන්නවා. මුන් පිරිමි විතරයි 5000යි. දැන් 5000ක් ඉන්නවා. බැඳලා හිටියේ නම් 10000යි. ළමයා ගාන හිටියා නම් 15000යි. දැන් මෙතන රිදී කාසි 200කටවත් මදි කෑම ගන්න රිදී කාසි 200 කෑම දැන් ඔළුව කඩාගෙන හිතනවා. අනේ පිලිපෝ. ජේසු පැත්තක ඉඳන් බලාගෙන දඟලිල්ල. මගේ ආදර ප්‍රේමන්තනි. අපිටත් උන්වහන්සේගේ අනේ කලනයෝ අනේ ඇසිලියෝ මම මෙතන ඉන්නව නේද? මොනවද මේ කරන්නේ? මගේ ආදර ප්‍රේමන්තනේ එනිසා අපි කඳ මුදුනට යමු. තැන්නේ ලන්දේ දඟලිල්ල අපරාධේ. ඊට වඩා ටිකක් හොඳයි ඇන්ඩ්‍රු
රොටි පහකුයි මසුන් දෙදෙනෙකුයි ඉන්න කොළු ගැටයෙක් ජේසු ගාවට අරගෙන ඇවිල්ලා කියනවා කොහොමත් ඇන්ඩ්‍රූගේ ගතියක් මගේ පෙම්වන්තනේ. එක්කගෙන එනවා කියන එක පේදුරුතුමාගේ මල්ලි ඇන්ඩ්‍රූ එයාගේ සහෝදරයා පේදුරුවත් එක්කගෙන ආවේ ඇන්ඩ්‍රූ. දැන් මේ අද මේ කොළු ගැටයවත් එක්කගෙන ඇන්ඩ්‍රූ. එයා තමයි ග්‍රීස් නැසේ ඒ වගේම තව පිරිසක්ව එක්කගෙන ආවේ ඇන්ඩ්‍රූ. ග්‍රීක ජාතිකයන්ව. දැන් අද මේ කොළු ගැටය හැබැයි ඇන්ඩ්‍රූ අහනවා මෙපමණ දෙන්නකුණකට යවරොටි පහක්ද මසුන් දෙදෙනෙක්ද ඇති කොළුවෙක් මෙහි සිටි ඒත් මෙපමණ දෙන්නකොට එයින් කුමන පලක්දැයි ඇසීය. දැන් රොටි පහ 5000කට දෙන්න රොටි පහ කඩන්න ඕනේ 1000කට මාළු කුරි දෙන්න 5000කට දෙන්න කුරියක් කපන්න ඕනේ 2500කට මනුෂ්‍ය තලයෙන් හිතාගෙන දඟලින්න. මගේ හදර ප්‍රමාන්තනේ 5000ක් ඉන්න තැන ඒ පුංචි කොළු ගැටය අපි හිතමු ජෝන් කියලා. අපි හිතමු එතකොට මේ ජෝන්ගේ කොල්ලගේ නම ජෝන් නෙමේ විභාගවල ලියන්න එපා පුතේ. හරිද? අපි හිතමු ජෝන් කියලා. අපි දැන් මේ කොළු ගැටයාගේ පොකට් එකේ තිබිච්ච කෑම් පෙට්ටියේ තිබිච්ච මාළු කූරි දෙන්නයි රොටි පහයි කොහොමද ඇන්ඩ්‍රූ දකින්නේ? එයාලට පේනවා මේ දරුවට පේනවා මෙතන මොකක්ද කෑම නැති ප්‍රශ්නයක්. ඒ කියන්නේ මෙතන ජේසුයි පිලිප්පුයි ඇන්ඩ්‍රූයි විතරක් නෙමෙයි. ජුදාස් කෑ ගහන්න නැති මේ මන්නම් පර්ස් එක ගන්නෙ නෑ. හරිද? මෙතන 5000කට දීලා ඊට පස්සේ නිකන් ඉන්නද? පර්ස් එක. එතකොටත් හොරෙන් සල්ලි ගන්න පුරුදු වෙලා තිබුණේ. දැන් මෙතන මෙම අර පේදුරු ආගියු කරන හැමදාම මේ මොනවද අනේ ජේසු කරන්නේ මේ 5000කට කන්න දෙන්න අපිට මේ කරන්නේ ලොකු ආගියුමන්ට් එකක් යන්නේ නැති. දැන් මේ කෑම ප්‍රශ්නේදී මේ කොල්ලට මතක් වෙන්නේ මොකක්ද? දැන් සබන් නැහැ. සබන් ගාන වැඩි වෙනවා කියද්දී ෆුඩ් සිටි වල සබන් ඔක්කොම දාගෙන තැටිවල අරගෙන ගියා. මොකද තේරුණාද කියන එක? ඒ කියන්නේ නැහැයි කියලා දැනගත්ත ගමන්ම ඉන්සිකියුරිටි එකක් ඇවිල්ලා තඩපඩ ගන්න එකතු කරගන්නවා. අපි එහෙමනේ. දැන් මෙතන කෑම ප්‍රශ්නයක් තියෙද්දි ඔබ මම නම් මොකද කරන්නේ? අම්මා දුන්නු කෑම් පෙට්ටිය ෂේප් එකේ අකුලගෙන පැත්තකට ගිහිල්ලා හොරෙන් කන්නේ නැද්ද? අම්බෝ කෑම නැහනේ. කෑම නැති ප්‍රශ්නයක් නේ. හැබැයි ඒ දරුවගේ වෙනසක් තියෙනවා. ඒ දරුවා ඇවිල්ලා කියන්නේ නැති ඇන්ඩ්‍රූ අංකල් අද ඇන්ඩ්‍රූ මාමේ අපේ අම්මා දුන්න මේ රොටි පහයි මාළු දෙන්නයි. ඒක හැංගුවේ නෑ දිගහැරලා දුන්නා. ඉතින් අර දුන්නු නිසා ඇන්ඩ්‍රූ එක්කගෙන ඇවිල්ලා ජේසුට දුන්නා. මගේ ආදර ප්‍රේමන්තනේ ඒ පුංචි දරුවගෙන් ඉගෙන ගන්න අද අපේ ජීවිතේ පාඩම. ඔබට තියෙන දේ දිගහැරලා ජේසුගේ අතට දෙන්න. උන්වහන්සේගේ අතට දුන්නයින් පස්සේ කඳු මුදුනේ අත්දැකීම. ඔබට තියෙන දේ කොච්චර සුදුසුද නුසුදුසුද අදාළ නැහැ. උන්වහන්සේගේ අතට දුන්නයින් පස්සේ උන්වහන්සේ එතනින් ඒ අතින් උන්වහන්සේගේ අතට අරගෙන කඩලා තුති පුදලා බෙදනවා. ඒකයි ජීවිතේ රහස. කඳු මුදුනේ අත්දැකීම කඳු පාමුල අත්දැකීමට වඩා වෙනස්. දඟලන්නේ නැතුව ඔබ අත ඇති දේ ජේසුගේ අතට දෙන්න. ජේසු එක්සැක්ට්ලි කතා කරලා කියනවා නම් උන්වහන්සේ මෙසේ වදාලේ 6 වෙනි වගන්තිය උන්වහන්සේ මෙසේ වදාලේ ඔහු පරීක්ෂා කරන පිණිස මන්ද තමන් කරන්න යන්නේ කුමක්දයි උන්වහන්සේ දැන සිටි බැවින් නම් උන්වහන්සේ දැනගත්තා මේ දරුවට අම්මා දුන්නා. මේ දරුවට අම්මා ඔතලා දුන්නා. පුතේ රබ්බි කෙනෙක් ජේසු කියලා ලස්සනට කතා කරනවා. අද පුතා යන්න කඳ මුදුනට ගිහලා මේ දේශනාව අහලා එන්න. මෙන්න පැටිය ඔයාගේ දවල් කෑම එක කියලා ඔතන ජේසු දැක්කා. එතන එහෙම දරුවෙක් ඉන්නවා කියලා ජේසුට දැනුණා. එතකොට මේ අත ඇතිදේ ජේසුගේ අතට අරගෙන වෙනස් කරන්න යනවා කියලා ජේසු දන්නවා. මගේ ආදර ප්‍රේමන්තනේ ඔබගේ අතේ තියෙන දේ ජේසු දන්නවා. ඔය අතේ තියෙන දේ ජේසුට බාර දීලා නිදහස් වෙන එකේ ලස්සනක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ ඔබව පරීක්ෂා කර ඔබට උගන්වන දෙයක් තියෙනවා. මේ දඟලපු ඇන්ඩ්‍රූලා මේ දඟලපු පිලිප්ලා මගේ ආදර ප්‍රේමන්තනේ සුද්ධාත්ම අත්දැකීමට පස්සේ මහා නිදහසක ස්වාමීන් වහන්සේගේ මෙහෙවීමට නතු වෙලා ගමන් කරනවා. හැමදේම ජේසුගේ අතට දීලා පාමුල තියලා නිදහස් වෙන අත්දැකීමක්. එනිසා අද දවසේ අපි මේ රහස ඉගෙන ගමු. ජීවිතයේ අපි දඟලන්නේ නැතුව අපි ඔට්ටු වෙන්නේ නැතුව ස්වාමීන් වහන්සේගේ හස්තයට බාර කරන්න ඉගෙන ගමු. එනිසා අද ඔබගෙන් ඉල්ලනවා ඒ පැය මාත් එක කරනවා ඔබත් එක කරන්න. වෙලාව ගන්න නෑ විනාඩි 5ක් නෑ. පැය කාලක් නෙමෙයි. පාදනම් කියයි නෑ මේ පැයම තමයි. ජේසු කියන්නේ එකයි ඒ පැය මාත් එක්ක ඉන්න බැරිද?
එක ෆුල්ටන් ජේෂීන් ඇමරිකාවේ කාඩිනල්තුමා හරි ලස්සන්ට කියනවා that hour ඒ කියන්නේ සාතන් දවසේ පැය 24න් පැයක් ගන්නවා ඇටැක් කරන්න. ප්‍රබලව ඇටැක් කරන්න. ඒ පැයට කවුන්ටර් ඇටැක් කරන්න ඕන නම් අපි ජේසුත් එක්ක ඒ පැය ඉන්න ඕනේ. එනිසා ඒ පැය නම් පැයම තමයි. මගේ ආදර පෙම්වන්තයනි, එනිසා මේ තීරණයට එන්න. තීරණය තුළ ඔබ ඉදදීලා බලන්න මහා පුදුම දෙයක් උන්වහන්සේ ඔබගේ ජීවිතය කරනවාමයි විශ්වාස කරන්න. අපි හැමෝම නැගිටලා අපි ඉල්ලීම් ස්වාමින් වහන්සේට මෙසේ පුද කරලා යඥා කරමු.